at 12. ආයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතරතුරු ප්‍රකාශය live at 12 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නයි ජනපතිගෙන් උපදෙස්. අපිට බාධාවක් වෙලා තිබෙන ඒ පනත ඉවත් කරගෙන අපිට හැකික්මනින් මේ පළාත් සභා පවත්වන්නට අපි ක්‍රියා කරමු. පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලිම්ටත් කොවිඩ් ආසාදනය වෙයි. අසත් සාලිගේ ප්‍රකාශයට එරෙහිව පාර්ශව රැසකින් අදත් විරෝධය. අන්තවාදයට යන අයට ප්‍රභාකරන්ට දීපු දඬුවම දිය යුතුයි. අසත් සාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. යුද හමුදාපති නැගෙනහිර පළාතේ ආරක්ෂිත තත්ත්වය සොයා බලයි. කොවිඩ් අවදානමෙන් ඉතාලිය යළි වැසෙයි. දෙවැනි එක්දින තරඟාවලියනුත් ශ්‍රී ලංකාවට පරාජයම උරුම වෙයි. තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලියේ ජය කොදෙව්වන්ට. It's the highest successful run chase for the West. පළාත් සභා සංශෝධන කෙටුම්පත හෝ එහි ව්‍යාකූලතා ඇතනම් ඒවා ඉවත් කර කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් සභා විශේෂ අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිතුමා සඳහන් කළේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් දේශීයත්වයට මුල් තැන ලබා දෙමින් ආරක්ෂාවට මුල් තැන දෙමින් ගෙවුණු මාස 15ක කාලය තුල තමන් තීරණ රැසක් ගත් බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදයේ නියෝජිතයින් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මේ හමුව පැවැත්වුණා. එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා තම අදහස් පළ කළා. පළාත් සභා පවත්වන්නට යම් කිසි බාධකයක් තිබෙනවා. තියෙන බාධකය වන ගෙනාපු සංශෝධනය අපි පනත ඉවත් කරගන්නට ඕන. මේක ක්‍රියාත්මක කරන්න කියලා අමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒක ඉල්ලා අස් කරගත්තන් පස්සේ අපිට මැතිවරණයක් පවත්වන්නට පුළුවන්. පළාත් සභා ක්‍රියාත්මක වෙනවා. මෙතන නැත්තේ මහජනතාව විසින් පත් කරගන්න නියෝජිතයන් පමණයි කියන මේ කාරණය ජනතාව වෙතට ගෙනියන්නට ඕන. දැනටමත් මේ අපිට බාධාවක් වෙලා තිබෙන ඒ පනත ඉවත් කරගෙන අපිට හැකික්මනින් මේ පළාත් සභා පවත්වන්නට අපි ක්‍රියා කරමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ රටේ පමණක් නෙවෙයි මං හිතන්නේ ආසියාව ගත්තොත් ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අපි කවුරුත් දන්නවා. ඉතින් එවැනි නායකත්වයක් මේ පක්ෂයේ නායකත්වය දෙනකොට ඒක රටක් ගෙනියන මට විශාල සහනයක් කියලා මට හිතෙනවා. අපි ජයග්‍රහණය කිරීමේදී ප්‍රධානතම සාධකය මේ මහින්ද රාජපක්ෂ කියන චරිතය. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා පක්ෂයක් නිර්මාණය කරලා රජයක් බිහි කරන්නට ජයග්‍රහණයක් ඇති කරන්නට වාතාවරණය සකස් කිරීම පිළිබඳව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. මෙවැනි නායකයින් දෙදෙනෙක් සමග රජයක් ඉදිරියට ගෙනියන්නට ඉතාමත්ම පහසුයි. ඒක ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොච්චර දේශපාලන පරිණතභාවයෙන් යුක්තද කියන්නේ මට කිසිම අවස්ථාවකදී කිසිම බලපෑමක් කළා නැහැ. කිසිම පත්වීමකදී හෝ ක්‍රියාවකදී. මම හොඳටම දන්නවා එතුමා කීපවරක්ම කීප දෙනෙකුට කියලා තියෙනවා ගෝඨට මේක කරගෙන යන්න දෙන්න ඕන කියන කතාව. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමාත් මට කිසිම අවස්ථාවකදී බලපෑමක් කළා නැහැ. කිසිම අර්බුදයක් නැතිව රට ගෙනියනවායි කියන එක මම නිර්භව. මොකද විවිධාය අර්බුද හදන්නට හදනවා. එම අර්බුද හදන්නට පුළුවන් පවුලක් නෙවෙයි අප. මේ අතර ගම සමග පිළිසඳරක් දකුණු පළාතේ ප්‍රථම වැඩසටහන අද ක්‍රියාත්මක වුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින්. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලු නිසියාකාරව හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසඳරක් වැඩසටහනේ අරමුණයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 14 වන අදියර. එසේත් නොමැතිනම් දකුණු පළාතේ සම්ප්‍රාප්තිය තමයි අද දිනේදී මේ සිදු වුණේ. හික්කඩුව ගලේබොඩ නැගෙනහිර ගම්මානයේදී අදුදැසන 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ස්ථානයට පැමිණියා. ඉන් අනතුරුව මෙම වැඩසටහනේ කටයුතු ආරම්භ වුණා. හික්කඩුව ගලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ටාසේ ජනපද කණට විදුහලේදී පැවැත්වෙන මෙවර ගම සමග පිළිසඳරක් වැඩසටහනෙන් තම ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රදේශයේ විශාල පිරිසක් අදත් එක්ව සිටියා. ඊට මැති ඇමතිවරු අමාත්‍යාංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව සිටියේ තමන් වෙත යොමු වන ජනතා ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දීම සඳහායි. ශ්‍රී ලංකාව තුළ වාහප් සහ ජිහාඩ් මතවාදය පැතිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු තත්ත්ව විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අත්අඩංගුවටගත් පුද්ගලයා ජමාතේ ඉස්ලාම් නම් සංවිධානයේ හිටපු සභාපතිවරයා වන බවයි. මේ පුද්ගලයා ජමාතේ ඉස්ලාම් නැමැති සංවිධානයේ හිටපු සභාපතිවරයාද වන අතර මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට අදාළ සැකකරුවන්ගේ ළඟම ඥාතියෙකුද වන බවටයි අනාවරණය වී තිබෙන්නේ. මෙම අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙලුම් 22ක් ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින් ඊයේ නීතිපතිවරයා වෙත බහර දුන්නා. එහිදී අදාළ වෙලුම් මුල් වාර්තා සමග නීතිපතිවරයාට ලබා දීමට නොහැකි හේතුවද පැහැදිලි කෙරුණා. බාරදුවපු වාර්තාවේ කොමිෂන් සභාවේ සභාපතිතුමා සහ කොමිෂන් සභාවේ සමාජිකයා විසින් සඳහන් කරලා තිබ්බා තා සංවේදී කොටස් 22ක් තියෙනවා කියලා, විශේෂයෙන් ඒක රාජ්‍ය ආරක්ෂකවට බලපාන සංවේදී කාරණා. ඉතින් ප්‍රමාදයක් සිදු වුණා කියන්න බෑ. නමුත් ඒ සංවේදී තොරතුරු ලබා දීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාටියක් තියෙනවා. දැන් ওই වාර්තාවල තියෙනවා මේ සමහර මුස්ලිම් කාන්තාවන් ඇවිල්ලා මේ සාක්ෂි දෙමින් කියා සිටිනවා තමන්ගේ ඥාතියා, තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ සහෝදරයා මේ සාන්තවාදී සංවිධානයට සම්බන්ධයි කියලා. ඉතින් ඒ අයගේ මෙහෙම එලි කරොත් එහෙම ඒ අයට ප්‍රශ්නයක් වෙනවනේ. ඒ වගේ කාරණාවක් තියෙනවා. කොමිෂන් සභාව හොඳ වාර්තාවක් තියලා තියෙනවා. නිර්දේශ තියෙන ඒ සාධනීය නිර්දේශ රාශියක් මේකේ තියෙනවා. කියවල බැලුවොත් තේරෙයි. දැන් නීතිය ක්‍රියාත්මක කිරීම වගේම අධ්‍යාපන සම්බන්ධ කාරණා, සුබ සාධනය සම්බන්ධ කාරණා, වන්දි ලබා දීම සම්බන්ධයෙන් කාරණා, ඊට පස්සේ මේ සයිබර් අවකාශයේ කොහොමද මේ ක්‍රියාත්මක විය යුත්තේ අනාදි වශයෙන් කොහොම සාධනීය නිර්දේශ මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා දැන් ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී කරන්න ඕන. පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් හඳුනා ගැනීමට පාස්කු කොමිසම අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අලව්ව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. අපේ රටට එල්ල වුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය අපි තරයේ හෙලා දකින්න පමණක් නෙවෙයි, එවන් ප්‍රහාරයක් ඉදිරියේදී සිදු නොවන්නට ආණ්ඩු පක්ෂ විපක්ෂ අපි සියලු දෙනා වග බලාගත යුතුයි කියන අදහස අපි සියලු දෙනා ભેදයකින් තොරව හිතේ සනිටුහන් කරගන්නට ඕන. මිත්‍රවරුනි, 2011 සැප්තැම්බර් මාසේ 11 වෙනිදා මොකක්ද වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ? ඒකට කියන්නේ 9/11 ප්‍රහාරය කියලා. දල වශයෙන් 3000කට වැඩි ප්‍රමාණයක් ඇමරිකානු පුරවැසියන් මරණයට පත් වුණා. ඇමරිකාවත් පත් කළා කොමිසමක්. ඒකට කිව්වේ 9/11 කමිෂන් කියලා. කොමිසම පත් කරලා ඒ කොමිසම ප්‍රහාරය දියත් කරපු කණ්ඩායම හඳුනාගත්ත පමණක් නොවේ, මහමොලකරුවන් ටිකත් හොයාගත්තා. ප්‍රහාරය දියත් කරපු කණ්ඩායම් අපි දන්නවා. සියදිවි නසා ගැනීමේ බෝම්බකරුවන් අද හඳුනාගෙන තියෙනවා. නමුත් මේ ත්‍රස්ත ප්‍රහාරය, පාස්කු ප්‍රහාරය මේ කොමිසමට බැරි වෙලා තිබෙනවා මහමොලකරුවන් කවුද කියන එක හොයා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නැගෙනහිර පළාතේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කළා. එහිදී කොවිඩ් මර්ධන ක්‍රියාවලිය හා නිරෝධායන කටයුතු පිළිබඳව යුද හමුදාපතිවරයාගේ අවධානය යොමු වුණා. නැගෙනහිර පළාතේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ සහ අද දිනය තුල කටයුතු කළා. මේ අතර කොවිඩ් ආසාදිතව මේ යන පුද්ගලයන් භූමදානය සඳහා යොදාගෙන තිබෙන ඔට්ටමාවඩි ප්‍රදේශය නිරීක්ෂණය කිරීමටද යුද හමුදාපතිවරයා කටයුතු කළා. මේ අතර යුද හමුදාපතිවරයා නැගෙනහිර ආරක්ෂක හමුදා මූලස්ථානයේ කැඳවා තිබූ රැස්වීමකටද සහභාගී වුණා. එහිදී ආරක්ෂක ගැටලු, සිවිල් මිලිටරි සම්බන්ධීකරණ ව්‍යාපෘතීන් සහ තවත් කරුණු රැසක් පිළිබඳව ආරක්ෂක නිලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. මේ අතර නාවල්අඩිහි පිහිටි 6 වන ගජබා රෙජිමේන්තු බලඇණියේ මූලස්ථානයේ සංචාරයක නිරත වීමටද යුද හමුදාපතිවරයා කටයුතු කළා.
මෙරට මෙතෙක් ඉදිකර ඇති උසින් වැඩිම නිවාස සංකීර්ණයේ පළමු අදියර ඊයේ විවෘත කෙරුණා. මහල් 68කින් සමන්විත එක් ගොඩනැගිල්ලක් සහ ඊට යාබද ඇලවුණු ස්වභාවයක් ගත් අනෙක් ගොඩනැගිල්ල මහල් 63කින් සමන්විතයි. 2011 වසරේ බේරේවැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් ආරම්භයෙහි පළමු අදියරයි මෙලෙස විවෘත කෙරුණේ. බොහොම වේගෙන් ගොඩනැගෙන කොළඹ ගොඩනැගිලි අතරේ බොහොම සුවිශේෂී ගොඩනැගිල්ලක් බේරේව ආශ්‍රිතව ඔබට දකින්න පුළුවන්. බැලු බැල්මටම ඇලවෙච්ච එක කුළුණකට යාවෙච්ච තවත් ඍජුව පිහිටා තිබෙන කුළුණක් ඔබට දකින්නට පුළුවන්. ඔබ විශ්වාස කරනවාද මේ තමයි දැනට ලංකාවේ ඉදි වෙලා තිබෙන විශාලතම ගොඩනැගිල්ල? නොයසනම් විශාලතම නිවාස සංකීර්ණය. අපි මේ සූදානම් වෙන්නේ ගැන තොරතුරු ඔබට කියන්න. මෙරට ඉදිකිරීම් ශේෂ්ත්‍රයට නව අත්දැකීමක් එක් කරමින් කොළඹ ඉදි කෙරුණු ඕල්ටෙයා බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ විවෘත කෙරුණා. ඒ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහෙබා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර යොදවන ලද ව්‍යාපෘතියක් වන නේවාසික සහ වාණිජ්‍ය වෙළඳ සංකීර්ණයක් වූ ඕල්ටෙයා ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි අවදියේ වැඩ ආරම්භ වූ ව්‍යාපෘතියක්. ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 250ක්. මෙම ඕල්ටෙයා නිවාස සංකීර්ණයේ ඍජු ඉදිකළ ගොඩනැගිල්ල මීටර 230 කුසකින් සමන්විත වන අතර මහල් 68කින් සමන්විතයි. ඇල වූ ස්වභාවයේ ගොඩනැගිල්ලේ උස මීටර 152ක් වන අතර එහිද මහල් 63ක් තිබෙනවා. එම ගොඩනැගිලි සංකීර්ණය තුල වාහන 600ක් එකවර ගාල් කර තැබීමට හැකිවීමත් විශේෂත්වයක්. අපි දැන් මේ ඉන්නේ 63 වෙනි තට්ටුවේ මේ ස්විමින් pool area එකේ. මේක තමයි ලංකාවේ තියෙන highestම outdoor pool එක heat කරලා තියෙන්නේ. ආකිටෙක්ට් ඇවිල්ලා මොෂේ සාෆ්ටි. එයා ලෝකේ ආකිටෙක්ට්ස්ලා 5 දෙනා අතර ඉන්න කෙනෙක්. පස්වෙනි මහලේ තියෙනවා jogging track එකක්, swimming pools 3ක්, gym, club house, sauna, steam. ඒ ඔක්කොම apartments වල ඉන්න කට්ටියට use කරන්න තමයි හදලා තියෙන්නේ. මෙහි විවිධ පහසුකම් යටතේ නිවාස 402ක් ඉදි කර ඇති අතර ඒවා සින්නකර විකුණුම් පදනම මත ඉදිරියේදී ලබා දෙනු ඇති. නිවාසවල මිල පිළිබඳව තවමත් අවසන් නිගමනයකට එළඹ නැතත් රුපියල් කෝටි 12ක පමණ අගයක සිට ඒවා අලෙවි කිරීමට නියමිත බවද ව්‍යාපෘතිය බහර අලෙවි කළමනාකරු අප සමග සඳහන් කළා. මංචි ගමට සරණ ව්‍යාපෘතිය හා එක්ව සිය අභිමානවත් 24 වැනි සංවත්සරය නිමිත්තෙන් අඩුපාසුකම් සහිත පාසල් 24කට පුස්තකාල ලබා දීමේ මංචි සුවර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාවට ස්වර්ණ වාහිනිය අද මුල පිරුවා. ඒ අනුව දහවනෙන් ඉවතුළු පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කරනු බස් අත අදාළ පාසල් වෙත ලබා දීමටයි පියවර ගැනෙන්නේ. වසර 24ක් පුරා සුවහසක් ප්‍රේක්ෂකයන් වෙත රසවින්දනයෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතු ඉහළ මට්ටමේ වැඩසටහන් ගෙනා ස්වර්ණවාහිනිය සිය අභිමානවත් 24 වැනි සංවත්සරය වෙනුවෙන් රසලොව රජකිරුළ මංචි සමග අත්වැල් බැඳගෙන අඩු පහසුකම් සහිත පාසල් වෙත පුස්තකාල ලබා දීමේ වැඩසටහනකට මුල පුරනු ලැබුවා. ධාවනයෙන් ඉවත් කෙරෙනු බස් රථ පුස්තකාල ලෙස නවීකරණය කර මංචි ගමට සරණ ව්‍යාපෘතිය යටතේ ඒවා ලබා දීම සිදු කෙරෙන්නේ. මේ සඳහා බස් රථ සූදානම් කෙරමින් තිබෙන්නේ මෙලෙසේ. රසලොව රජකිරුළ මංචි ගමට සරණ ව්‍යාපෘතිය සමග එක්ව එලෙස ලබා දෙන ප්‍රථම බස් රථය ලබන 16 වෙනිදා කන්තලේ සෝමපුර සෝමාදේවි විද්‍යාලයට ලබා දීමට මංචි සමග ස්වර්ණ වාහිනිය කටයුතු සම්පාදනය කර තිබෙනවා. ස්වර්ණවාහිනිය මංචි ගමට සරණ ව්‍යාපෘතිය සමග එක්ව ටිකිරි මොලවලට සෙනෙහසින් මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාව යටතේ එලෙස ලබා දෙන පුස්තකාල බස් රථයක් අද උදෑසන කන්තලේ ප්‍රදේශයට රැගෙන යාමේ කටයුතු මෙලෙස ආරම්භ වුණා. 24 වන සංවත්සරයට සමගාමීව මේ විදිහට පාසල් 24කට බස් රථ ලබා දෙන්නේ. ඒ සඳහා අපිත් එක්ක මංචි අත්වැල් බැඳගෙන ඉන්නවා. රසලොව රජකිරුළ මතක් කරන්නට ඕන මේ විදිහට අපි දැන් මේ සෝමාදේවි විද්‍යාලයට ලබන 16 වෙනිදා මේ පුස්තකාලය සහිත බස් රථය ලබා දීලා අපි මේ බස් රථය ගැන සොයා බලනවා. නවීකරණය කිරීමට අවශ්‍ය නම් ඒ කටයුත්තත් සිද්ධ කරනවා. ඒ වගේම තමයි දැන් මේ 16 වෙනිදාන් පස්සේ මේ බස් රථය පොත්පත් වලින් පිරී ඉතිරි යනවා. ඒ වගේම අපි අකණ්ඩව මේ බස් රථය සම්බන්ධයෙන් සොයා බලලා නව නිර්මාණ සහිත පොත්පත් ආදරණීය දුවදරුවන්ට වැදගත් වේ නම් ඒ පොත්පත් ලබා දෙන්නත් කටයුතු කරනවා. දැන් තවත් දේශීය පොත් කිහිපයක්. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 297 දෙනෙක් ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87289ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිත මරණ 5ක්ද ඊයේ මෙරටින් වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාවද 525ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
COVID-19 ආසාදනය වී සිටියේදී ඊයේ මිය ගොස් තිබුණේ අක්කරේපත්තුව මොරටුව වත්තල රාගම සහ පොල්ගස් සෝවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 65 ඉක්ම වූවන් වන අතර මේ වන විට මෙරටින් වාර්තා වන COVID ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 525ක්. මේ අතර COVID-19 ආසාදිතයින් 297 දෙනෙකුද ඊයේ මෙරටින් වාර්තා වුණා. ඔවුන්ගෙන් රෝගීන් 66 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් තවත් රෝගීන් 66 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙනුත් හඳුනාගෙන තිබූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 38ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87286ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 83958 දෙනෙකු සොය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ 2803 දෙනෙකු පමණයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයින් 66 දෙනාගෙන් ආසාදිතයින් 46 දෙනෙකු හඳුනාගෙන තිබුණේ බූස බන්ධනාගාරයෙන්. එම බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කර සිටි රැඳවියන් 70කගෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් මෙම රෝගීන් 46 දෙනා හඳුනාගෙන තිබුණා. මේ අතර හිටපු තැපැල්ල මාතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මීට සති දෙකකට පමණ පෙර ඇස්ට්‍රාසෙනෙකා එන්නතද ලබාගෙන තිබූ අතර වෛරසය ආසාදනය වී ඇද්දැයි තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. මේ අතර COVID-19 වෛරසයේ දකුණු අප්‍රිකානු ප්‍රභේදය සහිත රෝගියෙකු මෙරටින් හඳුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනය ඊයේ සමත් වුණා. එම රෝගියා හඳුනාගෙන තිබුණේ නිරෝධායන මධ්‍යස්ථානයකින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අද කැඳ වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම වෛරසය සමාජය තුළින් වාර්තා වුවහොත් අනතුරුදායක විය හැකි බවයි. සවුත් අප්‍රිකානු ප්‍රභේදය නිසා ඇතිවන රෝගය තාමත්ම වේගයෙන් අනිත් එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. එතකොට අපිට යලිත් ලංකාවේ මේ අලුතෙන් වේව් එකක් ඇති වෙන ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සවුත් අප්‍රිකානු ප්‍රභේදය සාමාන්‍යයෙන් අපේ ඇඟේ සාමාන්‍ය COVID-19 රෝගය නිසා ඇතිවන ප්‍රතිදේහ වලින් වැඩ පවත්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැනට COVID සෑදෙන රෝගීන්ට යලි රෝගයට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා සවුත් අප්‍රිකානු ප්‍රභේදය ලංකාවට ආවොත්. ඒ වගේම අපි දැනට පාවිච්චි කරන ප්‍රතිශක්තිකරණ එන්නත සවුත් අප්‍රිකානු ප්‍රභේදයට තාමත් හොඳ ආවරණයක් අපිට ලබා දෙන්නේ නැහැ. මේ වගේ ඊ타මත්ම සංකීර්ණ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මේ සවුත් අප්‍රිකානු ප්‍රභේදය ලංකාවට ආවොත් එහෙම. ඒක නිසා මේ ගැන සැලකිලිමත් වීම රටක් වශයෙන් අපිට වැදගත් වෙනවා. මේ අතර අදත් මෙරට ප්‍රදේශ කිහිපයකදීම එන්නත්කරණය සිදු කෙරුණා. ඊයේ දිනේදී පමණක් 1217 දෙනෙකුට එන්නත ලබා දී තිබූ අතර මේ වන විට එන්නත්කරණය කර ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 7,60,765ක්. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවීමට නෝර්වේ, ඩෙන්මාර්කය සහ ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක් පියවරගෙන තිබුණා. ඒ එන්නත භාවිත කිරීමෙන් පසු ඇති වූ සංකුලතා හේතුවෙන්. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම එන්නත් මෙරට භාවිතය සඳහා බිය විය යුතු නොමැති බවයි. මරණ දෙකක් වාර්තා වෙලා තියෙනවා. එන්නත්කරණය කරපු පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා ලේ කැටි ගැසීමේ ප්‍රශ්නයක් නිසා. මේ වෙනකොට යුරෝපානු වෛද්‍ය ඒජන්සිය සිදු කරලා තියෙන පරීක්ෂණයට අනුව කියලා තියෙන දේ තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමේදී ලේ කැටි ගැසීමේ සිද්ධියක් ඇති වෙලා මරණයට පත්වීමේ හැකියාව සාමාන්‍යයෙන් එන්නත නොගන්නා වූ ජනතාව තුළ ලේ කැටි ගැසීම ඇති වෙලා වාර්තා වෙන්න පුළුවන් මරණ අනුපාතයට සමානයි. කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම එන්නත නොදුන් ජනතාවට එන්නත දුන්න ජනතාවට ලේ කැටි ගැසීමේ හැකියාව නිසා මරණයකට පත්වීමේ යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා නම් ඒ ප්‍රවණතාවය දුන්නත් නැතත් එක හා සමානයි. ඒක නිසා මේක සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ ශ්‍රී ලංකාවේ ජනතාව. මේ වෙන විට කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට තහවුරු කළා නැහැ. එන්නත ලබා දීම තුලින් ලේ කැටි ගැසීම වැඩියෙන් සිදු වෙලා මරණයට පත් වෙනවා කියලා. නව කොවිඩ් රැල්ලක් මතුවීම හේතුවෙන් ඉතාලිය එළඹෙන සඳුදා සිට නැවතත් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ අතර රුධිර කැටගැසීමේ භීතියක් හේතුවෙන් ලොව රටවල් රැසක්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් එන්නතින් රුධිර කැටගැසීමේ අවදානමක් නැති බව ඇස්ට්‍රාසෙනෙකා සමාගම පවසනවා. රටේ නීතිය සහ මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි වහ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මේ අතර අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට එරෙහිව අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ශව කිහිපයකින් පැමිණිලි ඉදිරිපත් කෙරුණා.
බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමියන් අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අසත්සාලි මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ඔහු ජාතින් අතර ප්‍රකෝප කිරීම සිදුවන ආකාරයේ ප්‍රකාශයක් කළ බව කියමින් අන්තවාදීන්ට මූල බීජ සැපීමේ අරමුණින් යුතුව කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තමයි අපි CID අධ්‍යක්ෂකවරයාට යොමු කළේ. පාස්කු ප්‍රහාරයට පෙර ඒකේ ප්‍රධාන සැකකරුවන් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මාවනැල්ල බුදු පිළිම කැඩීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කළ මේ අසාත්සාලී හිටපු ආණ්ඩුකාරවරයා අද දවසෙත් එවැනි පන්නේ අන්තවාදීන්ට උඩගෙඩි දෙමින් කටයුතු කිරීම බරපතල වරදක්. සමාව ඉල්ලලා මේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ අන්තවාදයට යන අයට ප්‍රභාකරන්ට දීපු දඬුවම දිය යුතුයි. මේ අතර අසත්සාලි මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණද අද රහස් පොලිසියට පැමිණිල්ලක් ගොනු කළා. අසත්සාලි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. අසත්සාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද එයා කරපු ප්‍රකාශය ආගමික අන්තවාදය සඳහා වෙන ප්‍රකාශයක්. ආගමික අන්තවාදය තමයි අවසානයේදී ත්‍රස්තවාදය දක්වා යන්නේ. ශරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. එයාට ලංකාවේ ඉන්න බෑ. ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ නීතියට අනුව තමයි එයා කටයුතු කරන්න ඕනේ. එයා විතරක් නෙමෙයි හැමෝම. අනිවාර්යයෙන් සියඩි දනුව තියෙනවා මම පුද්ගලිකව. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. හාලියල උඩුවර ප්‍රදේශයේ කලකපටන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට බණ්ඩාරගම විශේෂ පොලිස් වැටලීම ඒකකය සමත් වුණා. මේ වැටලීමේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් ගෝඩා බැරල් දෙකක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. හාපික් සුවජන මෙහෙයුමෙන් තෝරාගත් දුම්රිය ස්ථාන කිහිපයක අලුතරියා කරන ලද කාන්තා විවේකාගාර යලි දුම්රිය දෙපාර්තමේන්තුව වෙත බාර දීම මෙලෙස සිදු කෙරුණේ පසුගියදා යෙදී තිබුණු ජගත් කාන්තා දිනය නිමිත්තෙන්. ඒ අනුව වේයන්ගොඩ ගම්පහ මරදාන ඇතුළු දුම්රිය ස්ථාන රැසක හාපික් සුවජන මෙහෙයුමෙන් සිදු කරන ලද මෙම සත්කාරය ක්‍රියාත්මක වූ අතර සනීප ආරක්ෂාව පිළිබඳව දැයේ කාන්තාවන්ගේ වැඩි අවධානය යොමු කිරීමේ අරමුණින් එය ක්‍රියාත්මක වුණා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයක් මත යුද හමුදා සෙබළුන්ගේ දූ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන පහසුකම් නැංවීමේ අරමුණින් ටැබ් පරිකණක ලබා දීමේ වැඩසටහනක් අද පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගන පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එහිදී දූ දරුවන් 127 දෙනෙකුට ටැබ් පරිකණක ලබා දීම සිදු කෙරුණා. පවතින කොවිඩ් ව්‍යසනය හමුවේ ඔන්ලයින් ක්‍රමයට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට රුකුලක් වීම එම පරිගණක ලබා දීමේ අරමුණයි. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවති තීරණාත්මක දෙවන එක්දින තරගයත් ශ්‍රී ලංකාව ඊයේ පරාජය වුණා. මේ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟ 2-0ක් ලෙස කොදෙව්වන් ජයගත්තා. ඒ සමගින් live at 12 අදට අවසන්. ඔබට සුබ දවසක්.